ඔයාලගේ channel එක අපේ channel එක bandwagon. ලේසියෙන් ඔයාලට ගෙදර ඉඳලා ඉංග්‍රීසි ඉගෙන ගන්න තියෙන්නේ. අපි ලේසියෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදිහට ඉංග්‍රීසි කියලා දෙනවා. හොඳ ඉංග්‍රීසි පන්තියකට අවස්ථාවක් නැති අයට ගෙදර ඉඳලා බොහොම පහසුවෙන් ඉගෙන ගන්න උනන්දුවක් දක්වන හැමෝටම ඔයාලගේ අපේ channel එක. අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ future continuous tense එක. අපි ටිකක් වෙනස් විදිහට උගන්වන්නේ සෑහෙන ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට ටෙක්නිකල් විදිහට ස්ටඩි කරලා මේක කරන්නේ. එහෙම තේරුම් ගන්න අමාරු වෙච්ච grammar points යම් ප්‍රමාණයක් තියෙනවා සමහර සිසුන්ට. ඒව පැහැදිලිව කියා දෙන විදිහ අපි ස්ටඩි කරලා තියෙනවා. පළවෙනි වතාවට දැන් මේ tenses ඇතුලේ එහෙම point එකක් හම්බෙන්න යන්නේ. අපි ඒකත් මේ tense එක ඇතුලේ කතා බහ කරගෙන තේරුම් ගන්න බලමු. අපි මේ වෙනකොට tenses පහක් කතා කළා. simple තුනම ඉවර කළා. continuous දෙකක් බැලුවා. present continuous එකයි past continuous එකයි. මේකට එන්න කලින් ඒව පොඩ්ඩක් බලලා එන්න වෙනවා අනිවාර්යෙන්. එහෙම නැත්නම් ටිකක් තේරුම් ගන්න අපහසු වෙනවා. හේතුව මේක ටිකක් වේගෙන් යනවා. tenses 12ක් මට ඉවර කරන්න ඕනේ. ඊළඟට අනිත් grammar points ටික කතා බහ කරගන්න. ඒ වැඩි තමයි ගොඩක් වාක්‍ය හදන්නේ. අර tenses ඇතුලේ තියෙන සම්බන්ධකම් වෙනස්කම් කතා කරන්නේ. right. ක්‍රියාපදයක් හදන්න එක ක්‍රමයයි තියෙන්නේ. ඒක හැදෙන්නේ කොටස් දෙකකින් කියලා අපි දන්නවා. helping verb එකයි අවසාන කොටසයි. helping verbs එකක් හෝ දෙකක් හෝ තුනක් එන්න පුළුවන් කියලා අපි කතා කරලා තිනවා කලින්. උපරිම 3යි අවම එකක්වත් ඕනේ. අවසාන කොටසක් තියෙනවා. continuous කිව්ව ගමන් අපි කලින් continuous tenses දෙකක් කළා. continuous කිව්ව ගමන් ක්‍රියාපදයේ අගට ing එකතු වෙනවා. අපි go කියන ක්‍රියාපදයේ උදාහරණ විදිහට හැම tense එකේම අරගෙන යන්නේ. එතකොට going කියලා පාවිච්චි වෙනවා. future කියලා කියවෙච්ච ගමන් will කියන helping verb එකෙන් පටන් ගන්න ඕන. අපිට මේ වෙනකන් කරපු tenses වල එක helping verb එකයි හම්බ වුනේ. දැන් helping verbs දෙකක් හම්බ වෙන්න යන්නේ මේ tense එක ඇතුලේ පළවෙනි වතාවට. future කියලා කියවෙනකොට will එකෙන් පටන් ගන්නවා. continuous කියලා කියවෙනකොට ක්‍රියාපදයේ අවසාන කොටස ing. හැබැයි ing දාන්න ඊට කලින් be කියන පදේ ඕනි කියලා අපි කතා කරලා තියෙනවා. එතකොට මේ be කියන පදේ මෙන්න මෙහෙම කොටස් වලට කැඩෙනවා කියලා කලින් අපි කතා බහ කරගෙන තියෙනවා. වර්තමානයේ එනවා am is අතීතයට යනවා was were කියලා. ආයක යනවා were කියලා. past participle එකක් තියෙනවා being කියලා. මේ tense එක හැදෙන විදිහ අපි tenses 12 හදන තැනදී කතා කරලා තියෙන්නේ. යම් ප්‍රමාණික මතක් කිරීමක් තමයි දැන් කරන්නේ. කලින් වීඩියෝ ක්ලිප් එකට ගිහින් බලන්න tenses 12 අපි හදන විදිහ කතා කරා. එතකොට ing දාන්න ඊට කලින් be එක ඕන. be එක වර්තමානයෙන් ගන්නවා අපි present continuous ඇතුලේ. ඒ වගේම be එක past එකෙන් ගන්නවා past continuous ඇතුලේ. දැන් ඉන්නේ future continuous ඇතුලේ. දැන් ඉතුරු වෙන්නේ අපිට එක්ක be එක නැත්නම් being එක. ඒ වගේම කලින් tenses 12 හදනකොට හදපු තැන කිව්වා මම මුලින්ම helping verb එක එනකොට එකකට වැඩි එන වෙලාවේදී පළවෙනි helping verb එකට tense එකක් තියෙන්න ඕනි කියලා කිව්වා. දැන් මේ will එකට tense එකක් තියෙනවා future කියන අදහස පේනවා. ඒත් එක්ක කිව්වා දෙවනියට හෝ තුන්වෙනියට helping verb එකක් එනකොට ඒකට කාලයක් තියෙන්න බෑ කියලා. tense එකක් තියෙන්න බෑ. ඒ අර්ථයෙන් ගත්තාම am is ඉන්නත් බෑ, was were ඉන්නත් බෑ. මේ තුන present, මේ දෙක past. මේ දෙක ඉතුරු වෙන්නේ. ඒ දෙකෙන් එකක් මෙතෙන්ට පාවිච්චි කරන්න තියෙන්නේ. එතෙන්ට එන්නේ be එක හේතුව being එක ඉන්නේ නැහැ. ඒක අපි කතා කරලා තියෙනවා. being කියන පදේ පාවිච්චි කරන්නේ have, has, had කියන helping verbs තුනට පස්සේ විතරයි. ඒ කියන්නේ be එක ඉන්නේ have, has, had තුන ඇරුණාම වෙන helping verb එකකට පස්සේ be කියන පදේ පාවිච්චි කරනකොට දෙවනියට පාවිච්චි කරන helping verb එකක් විදිහට එනකොට be හරි being හරි be පදේ being එකේ ඉන්නේ have, has, had වලට පස්සේ අනිත් සියලුම helping verbs වලට පස්සේ be කියන පදේ එන්නේ. එහෙනම් will be going කිව්වහම future continuous ක්‍රියාපදේ හැදෙනවා. නැත යන අර්ථයට ගන්න නම් මොකද කරන්නේ? will ප්‍රධාන helping verb එක ඒකට not දානවා. ඉතුරු ටික එහෙම එනවා. will not be going කෙටි කරන්න පුළුවන්
will not, won't කියලා. won't be going. be එක ළඟටත් not එක දාන්න පුළුවන්. will be not going. වැරදි නැහැ. හැබැයි be එක ගාවට not දාලා කෙටි කරන්න බෑ. helping verbs දෙකක් හෝ තුනක් වෙන වෙලාවේදී not කියන පදේ පාවිච්චි කරනකොට නැත යන අර්ථයට ගන්න ප්‍රධාන helping verb එක. ඒ කියන්නේ මුලින්ම එන helping verb එකට not එක දැම්මහම තමයි කෙටි කරන්න පුළුවන්. දෙවෙනි හෝ තුන්වෙනි තැනට දාලා කෙටි කරන්න බෑ. අපිට තව ඉස්සරහදී වගේ තැන් හම්බ වෙනවා. ඒ තැන් වලදීත් අපි ඒක බලමු. දැන් හැදෙන විදිය හරි ක්‍රියාපදේ තේරුම බලන්න තියෙන්නේ. මේකේ තේරුමේ පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. පොඩි වෙනස්කමක් තියෙනවා. ඒක අපි හරියට පැහැදිලිව තේරුම් ගන්න ඕන. right. දැන් මම මේ වාක්‍ය මේක වාක්‍යයකට දැම්මොත් he will be going to class. අපි tomorrow කියලා ගත්තොත් present continuous කියන්නේ කර කර කියලා අපි කතා කරලා තියෙනවා. එතකොට present continuous කිව්වහම කර කර ඉන්නවා වර්තමානයේ මේ මොහොතේ. past continuous කර කර හිටියා කියලා කතා කළේ. ඒ අර්ථයෙන් ගත්තාම future continuous කිව්වහම කර කර ඉඳීවි කියලා තේරුමකට එන්න ඕනේ. එහෙම තේරුම එනවා යම් තැන්වලදී. නමුත් හැම තැනකදී මේ තේරුම එහෙම එන්නේ නැහැ. මේ ටෙන්ස් එකේ වෙන විශේෂ විදිහක් තියෙනවා තේරුම ගන්න. දැන් මේක ගත්තොත් he will be going to class tomorrow කියලා will be going යමින් ඉඳීවි. හිත ඔහු පන්තියට යමින් ඉඳීවි. එහෙම තේරුම ගන්න පුළුවන්. ඊට වඩා වෙනස් තේරුමකුත් එක තියෙනවා. සමහර තැන් තියෙනවා ඒ කර කර ඉඳීවි කියන තේරුම ගන්නම බැරි. මම උදාහරණයක් දෙකක් දෙන්නම්. මෙතන බැලුවොත් මෙන්න මේ වාක්‍ය අපිට මෙහෙම කියන්න පුළුවන්. future simple එකෙන් කිව්වොත් he will go to class tomorrow. මේකේ තේරුම will go යාවි. will පාවිච්චි වෙන හැම තැනකම සම්භාවිතාවක් තියෙනවා. නොඉන්නත් පුළුවන්. he will go to class tomorrow. මේ ටෙන්ස් එකත් එක්ක අරගෙන තමයි මේක තේරුම ගලප ගන්න ඕනේ. he will go to class tomorrow කියන්නේ ඔහු හෙට පන්තියට යාවි. ඊට වැඩිය විශ්වාසකින් ඔයාට කියන්න ඕන නම් ඊට වඩා ලොකු විශ්වාසයක් දෙන්න ඕන නම් will go වෙනුවට will be going කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ simple future tense එක වෙනුවට future continuous tense එක පාවිච්චි කරලා වැඩි විශ්වාසයක් එක්ක දෙයක් කියන්න පුළුවන්. he will go to class tomorrow කියලා ඔයා කිව්වොත් මම ඒකෙන් තේරුම් ගන්නේ ඔයාට අනුව එයා හෙට පන්තියට යයි. ඔයා ඒ වෙනුවට කිව්වොත් he will be going to class tomorrow කියලා. එතකොට මම තේරුම් ගන්නවා ඔයාට සෑහෙන විශ්වාසයක් තියෙනවා එයා හෙට පන්තියට යන එක ගැන. ඒක තමයි තේරුමේ. නැතේ අනාර්ථයට ගත්තත් ඒ වගේ. it won't rain tomorrow. simple future වලින් කිව්වොත් ඒක වහින එකක් නෑ. ඔයාට විශ්වාසයක් තියෙනවා නම් ඊට වඩා වහින එකක් නෑ කියන එක ගැන ඔයාට කියන්න පුළුවන් it won't be raining tomorrow. he will not come tomorrow. එයා හිතෙන එකක් නැහැ. ඊට වැඩි විශ්වාසකින් කියන්න ඕන නම් he won't be coming tomorrow. එයා හිතෙන එකක් නැහැ. මේක තමයි මේකෙන් ගන්න ඕන අර ටෙක්නිකල් මීනින් එක. පැටියෙන් පාවිච්චි කරන්නේ අන්නේ තේරුම සහිතව. මේ උදාහරණ බලන්න. මේ වගේ තැන් වලදී ගන්නම බෑ කර කර ඉඳීවි කියන තේරුම. දැන් ඔයාගේ යාළුවෙක් ඉන්නවා. එයා එනවා හිත ඔයාව හම්බෙන්න. ඔයා සෑහෙන දන්නවා හොඳටම එයා එනවා කියලා. එතකොට ඔයාට වැඩි විශ්වාසයක් එක කියන්න ඕන නම් ඔයා කියනවා my friend will be coming to meet me tomorrow. හිත මාගේ යාළුවා එමින් ඉඳීවි කියලා අදහසක් නෙමෙයි තියෙන්නේ. මාව මොන ගහන්න. ඒවි කියන තේරුම. වැඩි විශ්වාසයක් තියෙනවා. දැන් I will be meeting my friend tomorrow. I will be meeting my friend tomorrow. මම මගේ යාළුවා හිත හම්බෙනවා. හම්බ වෙමින් ඉඳීවි කියලා කියවෙන්නේ නැහැ. ඒ උදාහරණ වලින් පැහැදිලි ඒක නේ. මේ බලන්න. This government will be running till next year. This government will be running till next year. run කියන්නේ දුවනවා නෙමෙයි යනවා කියන එක. මේ රාජ්‍ය මේ ආණ්ඩුව ලබන වසරට යාවි. යමින් ඉඳී නෙමෙයි යාවි. විශ්වාසයක් ඇතුව කියන්නේ. ආණ්ඩුව පෙරලන්න බැයි නම් ඒක යනවා. will be running, will be going. right? මේ වගේ එකක්. This government, the government will be introducing the new bill to the parliament tomorrow. bill කියලා කියන්නේ අපි පනතක් සම්මත කරන්න කලින් එකකට අපි කියන්නේ bill කියලා draft bill එකක්.
එතකොට මොකක්ද මේ වාක්‍ය තේරුම? The government ආණ්ඩුව will be introducing the new bill. Will be introducing ඉදිරිපත් කරાવી the new bill අලුත් පනත to the parliament tomorrow. හෙට පාර්ලිමේන්තුවට. ඒකෙන් කියවෙන්නේ හෙට පාර්ලිමේන්තුවට ආණ්ඩුව අලුත් පනත දමමින් ඉඳීවි කියලා එන්නේ. අලුත් පනත දාවි. සම්මත කරගන්න. The government will be introducing the new bill to the parliament tomorrow. ඒ වගේ තමයි මේකේ තේරුම ගන්න තියෙන්නේ. ඔයාලට බිලක් තියෙනවා නම් ඩයලොග් එකේ ගෙවන්නේ ඒගොල්ලෝ කෝල් කරලා ඔයාගෙන් අහන්න පුළුවන් බිල කවද්ද ගෙවන්නේ කියලා. ඔයාට කියන්න පුළුවන් I will make the payment tomorrow. ඊට වැඩි විශ්වාසයක් දෙන්න ඕන නම් I will be making the payment tomorrow. ගෙවගෙන ඉඳීවි නෙමෙයි. මෙන්න මේක තේරුම් ගන්න ඕනේ මේ ටෙන්ස් එකේ. මේක තමයි වැදගත්ම පොයින්ට් එක. ඊට අමතරව ප්‍රශ්න අහන්න පුළුවන්. අපි ප්‍රශ්න හදන විදිය කතා කරලා තියෙනවා. helping verb එක උක්තයට කලින් ගන්න තියෙන්නේ. මේ simple future එකේ අපි ඒක කළා. future continuous එකෙත් ඒ විදිහටම ගන්න තියෙන්නේ. helping verbs දෙකක් තියෙනවා. නමුත් ප්‍රශ්නේ අහන්න පාවිච්චි කරන්නේ ප්‍රධාන helping verb එක. එතකොට මේක ප්‍රශ්නයකට ගත්තොත් එන්නේ will he be coming tomorrow? Sorry, will he be going to class tomorrow? හෙට යා පන්තියට යමින් ඉඳීද නෙමේ යාවිද කියලා හැම යමින් ඉඳීද කියලා තේරුම ගන්න පුළුවන්. ඒ තේරුම හැමතිස්සෙම ගන්න බෑ. Will he be going to class tomorrow? මේ ටෙන්ස් එක ප්‍රශ්න අහන්න වැඩිය පාවිච්චි කරන්නේ නැහැ. හේතුව ප්‍රශ්නේ අහන්න අපිට simple future එක පාවිච්චි කරන්න පුළුවන් එක තැනකදී. Will he go to class tomorrow? තව තැනක් තියෙනවා present continuous එක පාවිච්චි කරනවා අනාගතයේදී අපි ඒක ඉස්සරහට බලනවා. present continuous එක වෙනම කතා කරද්දී ඒකෙදී අහන්න පුළුවන් is he going to class tomorrow කියලා. ඔය දෙවිදිහට ප්‍රශ්නේ අහපුවාම උත්තර දෙන්න තමයි මේක හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ. Yes he will go. එහෙම නැත්නම් yes he will be going. එහෙම නැත්නම් yes he is going. right? මේ දෙක සංසන්දනාත්මකව බලපුවාම තමයි future continuous එකේ තේරුම ගන්න තියෙන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. සමහරුන්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් future කියන එක අදහස් එන්නේ will එකෙන් විතරද shall එකෙන් එන්නේ නැද්ද කියලා. අපි ඒ වෙනස්කම් වෙනම කතා කරනවා. සාමාන්‍යයෙන් shall එක නෙමෙයි will එක තමයි පාවිච්චි කරන්නේ future කියන අර්ථය ගන්න. shall එකට වෙන අර්ථයක් තියෙනවා. ඒක අපි වෙනම පාඩමක් විදිහට බලනවා. දැනට future continuous එක මේ විදිහට තේරුම් ගන්න. ඔයාලගේ වාක්‍ය හදා ගන්න. හිතන්න වාක්‍ය, ලියන්න වාක්‍ය ඒවා පාවිච්චි කරන්න. එතකොට දැනට තියෙන broken English ටික ටික අයින් වෙලා ගියාම වඩා නිවැරදි ඉංග්‍රීසි හිමින් සැරේ හදා ගන්න පුළුවන්. අපි ඉස්සරහා වීඩියෝස් වලදී තව වැඩිපුර ඉංග්‍රීසි වාක්‍යات එක්ක කතා කරමු. එහෙනම් මේ ටෙන්ස් එක මෙතනින් ඉවරයි. තවත් ටෙන්ස් එකකින් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.